ආයිබෝවන්. ජීවිතයේ සහ පාඩම් පොතේ ආකරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ. මවන්නේ කවුද මව්? මව් ගැන අම්මා ගැන අපි පාඩම් මාලාවක් පටන් ගත්තා. ඒ පාඩමේ තව කොටසක් අද විකාශය වන්නේ අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්සජානායක ගුරුතුමා ආයිබෝවන් ගෞරවණීයව පිළිගන්නවා. අපේ ප්‍රකට සිංහල ගුරුතුමා අකිල විමංග සෙනවිරත්න මහත්මයා ආයිබෝවන් ගෞරවණීයව පිළිගන්නවා. මව් කුසේ සිට දැනෙන මව් බසේ රස ගැන මීට පෙර අපි දොරමඩලාවෙන් එහෙම කතා කරලා තියෙනවා. අම්මා කතා කරන භාෂාව, මව් බස, මාතෘ භූමියේ භාෂාව, මව් බස ගැනත් කතා නොකර කොහොමද? අකිල විමංග ගුරුතුමා. හසන්ත මහත්තයා දැන් අපි ලෝකේ එක එක භාෂා කතා කරනවානේ දැන් මම පුංචි කාලේ හැදුනේ ත්‍රිකුණාමලයේ පැත්තේ නිසා අපේ අම්මලා අපේ තාත්තා ඉංග්‍රීසිත් කතා කරනවා, සිංහලත් කතා කරනවා, දෙමළත් කතා කරනවා. දැන් සමහර වෙලාවට අපි විශ්වවිද්‍යාලවල ඉගෙන ගද්දි ඉංග්‍රීසිනුත් කතා කරන්න වෙනවා. සමහරලාට මෙතුමා උගන්වන ජීව විද්‍යාත්මක කොටස් ගොඩක් තියෙන්නේ ඉංග්‍රීසියෙන්. මව් භාෂාව කියලා කියන්නේ අපි කතා කරන භාෂාව නෙවෙයි ගොඩක් වෙලාවට අපිට හිතෙන භාෂාව. අපි කොච්චර භාෂා ලෝකෙ ඉගෙන ගත්තත් අපිට උපන් භූමියේ තියෙන භාෂාව වගේම අපිට හිතෙන භාෂාව තියෙනවානේ. අපි සමහර වෙලාවට මම දැන් හිතින් කල්පනා කරනවා මේ ප්‍රශ්නේ ගොඩක් කාලයක ඉඳලා තමයි තියෙන්නේ. මට ඒක දැන් ඔබට ඉංග්‍රීසියෙන් කියන්න ඕන නම් මම ඒක හිත ඇතුලෙන් පරිවර්තනය කළා තමයි කියන්නේ. දැන් කොරෝනා හරි මොකක් හරි this issue has been lasting for many years. මට හිතෙන භාෂාව තමයි මව් භාෂාව කියලා කියන්නේ. ගොඩක් වෙලාවට. දැන් අපි අපේ මව් භාෂාව ඉගෙන ගත්තත් නැතත් ඒක අම්මගේ කිරිබොන තැන ඉඳලම පුංචි කාලේ අපි සමාජානුයෝජනයේ වෙන තැන ඉඳලම අපේ ඇඟේ තියෙනවා. අපිට මම ලස්සන තැනක් පෙන්වන්නද මව් භාෂාව අපේ ඇඟේ තියෙනවා කියලා පෙන්වන්න. දැන් මම කියනවා බොහොම සරල උදාහරණයක්. මෙන්න මේ වචනේ කියවන්න කියලා. කනවා. ඒ වගේම මම කියනවා මෙන්න මේ වචනේ කියවන්න කියලා. කරනවා. කනවා සහ කරනවා. හැබැයි ඔබට තේරෙනවද හසන්ත මහත්තයා මේකේ සද්දේ කා කනවා. මේකේ සද්දේ කරනවා. ක මෙවැනි තත්ත්ව ගොඩාක් තියෙනවා සිංහල භාෂාවේ. දැන් හිතන්න මේ වචනේ අපි කියවුවොත් අර්ජුන මේක අපි කියවුවොත් Ernest. අර්ජුන Ernest. හැබැයි අපි පාවිච්චි කරන්නේ එකම සංකේතයක් නේ. දැන් අක්ෂරය කියලා කියන්නේ භාෂාවේ තියෙන භාෂාත්මක ශබ්ද ලියලා පෙන්වන්න යොදන සංකේත. දැන් ගොඩක් වෙලාවට සිංහල නොවන ජාතිකයෝ ගොඩක් වෙලාවට කියන්නේ මට කරදර කරන්න එපා මම මේ වැඩක් කර ඉන්නේ. අපි තමයි මේක දන්නේ අපේ මව් භාෂාව නිසා කර. දැන් එකම සංකේතය උච්චාරණය කරන විදි දෙකයි. කාක එතකොට සියලුම ව්‍යංජන අයන්නත් එක්ක එකතු වෙද්දී නාන. එතකොට තාත දෙකක්. දැන් අපි මෙහෙම ලියද්දි තයන්න අපි උච්චාරණය කරන්නේ තරිඳු කියලා. හැබැයි මෙහෙම ලියද්දි තාත. එතකොට අපේ මව් භාෂාව අපේ ඇඟේ තියේදී අපි මේ අකුරු කියවන්නේ මේ ඉස්කෝලේ කාලේදී. දැන් අපිට පොඩි කාලේ කියලා දෙන්නේ මේක පුතේ කයන්න කියලානේ. හැබැයි අපිට කොතනකදීවත් කියලා දීලා තියෙනවද කරනවා කියන වචනේදී මේක ක කියලා උච්චාරණය කරන්න කියලා. ඒක අපි නිකම්ම අපිට හැදිලා. මේ අඩුපාඩුව මුලින්ම JB දිසානායක මහාචාර්ය JB දිසානායක මහත්තයා තමයි පෙන්වන්නේ. එතකොට එතුමා මේක පෙන්නලා ඉවර වෙලා මේකට අකුරු දෙකකුත් යෝජනා කරා. ඔන්න ඔය වගේ අකුරු දෙකක්. සංවෘත අයන්නයි ආයන්නයි කියලා. දැන් සංවෘත අයන්න කියන්නේ මේක ස්ථිර වුණා නම් මේක උච්චාරණය කරන්නේ කියලා. ඒතකොට මේක වෙන්න ඕනේ. ඒතකොට බැරි වෙලාවත් එහෙම වුණා නම් එහෙම අපිට කරනවා ලියන්න වෙන්නේ ඔන්න ඔහොම. එතකොට මෙවැනි දේවල් ඒකනේ දැන් අපි සාමාන්‍යයෙන් කියනවා අපි කතා කරන සුලභ උදාහරණ බඩ කියලා කියන්නේ බඩට එළිය කියන්නේ මේ එළියට එහෙම නැත්නම් ලයිට් එකට. නමුත් බඩ එළිය කියන්නේ වෙනම එකක්.
අර කතාවකක් තියෙන දැන් ඔබ මව්බිම කියද්දිම දැන් මව් කියන්නේ අම්මට බිම කියන්නේ පොළොවට හැබැයි මව්බිම කියන්නේ වෙනම එකකට. එතකොට මව් භාෂාව කියන එක තුල අපි ඒක ඉගෙන ගත්තත් නැතත් ඒ භාෂාවේ යම්කිසි කොටස් අපේ ඇඟට එනවා. අම්මා තාත්තා වගේම. එතකොට දැන් අපි දන්නේ නැණි තාම ගොඩක් වෙලාවට මෙන්න මේ අක්ෂරය විද්‍යාඥ, ගණිතඥ, නීතිඥ කියලා ලියන මේ අක්ෂරය හෝඩියේ නැහැ. එතකොට අපි හෝඩිය කියලා හදාගෙන තියෙන අකුරු 60 ඇතුලේ මේක නැහැ. එතකොට නමුත් අපිට කවදාවත් ඒක ප්‍රශ්නයක් වෙලා නැහැ. අපේ මව් භාෂාව සිංහල නිසා. එතකොට හසන්ත මහත්තයා මව් භාෂාව කියන එක තුල මේවා අපි කතා කරන්නේ අපේ හැඟීමෙන්. කියන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙන ඉවෙන්. ඒක හන්දා මව් භාෂාවෙන් තමයි අපි හිතන්නේ. මව් භාෂාවෙන් තමයි ලියවිලි පහළ වෙන්නේ. මව් භාෂාව ඇතුලෙන් තමයි නිර්මාණ පහළ වෙන්නේ. අනික මම පොඩි උදාහරණයක් කියන්නම්කෝ. මම මේ Facebook එකේ මුහුණු පොතේ දැක්ක දෙයක්. මොකක් හරි අනතුරක්, ලොකු රියානතුරක් ලොකු වාහනයකින්, යුරෝපීය වාහනයකින් ඇවිල්ලා පොඩි වාහනයක් හප්පනවා. දැන් මේ යුරෝපීය වාහනෙන් බැහැපු මහත්මයා ඉංග්‍රීසියෙන් බනිනවා අර පොඩි වාහනේ ඇවිල්ලා හප්පපු කෙනාට. ඉංග්‍රීසියෙන් බනිනවා. හැබැයි පරුස වචන අපි කුණුහාරප කියන්නේ. ඒ කුණුහාරප ටික විතරක් සිංහලෙන් කියනවා. එතකොට අපිට අපේ ආවේගය ප්‍රකාශ කරගන්න ලේසි මව් භාෂාවෙන්. ආදරණීය තැන් ප්‍රකාශ කරගන්න ලේසි මව් භාෂාවෙන්. හංග්‍රි කියනවට වඩා බඩගිනි කියන එකේ හැඟීම අපි දන්නවා. එතකොට මේකට මව් භාෂාව කියලා කියන්නේත් අම්මා කියන එක නිසාම තමයි. කියන්නේ අපිට වඩාත් සමීප මං කිය මේ අපිට දැනিলা කියන දේවල් මිසක් අපි ඉගෙනගෙන කියන දේවල් නෙමෙයි කියලා. දැන් ජීවිතේට සිංහල භාෂාව සම්බන්ධව මාතෘ ලක්ෂණයක් කෙනෙක්ගේ ඇඟේ තිබුණ නැත්නම් අපි හැම වචනෙම කියලා දෙන්න එපයි. නාන, බබ කොම කියලා දෙන්න එපයි. තිබුණ නැත්නම් මේ තැන් අල්ලගන්න බෑ. එතකොට මට හිතෙනවා අපි මව් භාෂාව කියලා දෙයකට කියන්නේ අපිට වැඩිපුරම දැනෙන භාෂාව. එතකොට අම්මා වගේනේ අපිට ආවේගයක් ප්‍රකාශ කරගන්න ලේසි, ආදරය ප්‍රකාශ කරගන්න ලේසි, තරහ ප්‍රකාශ කරගන්න ලේසි. එතකොට මව් භාෂාව කියන්නේ අපේ හැඟීම් ප්‍රකාශ කරගන්න ලේසිම භාෂාව සහ අපිට දැනෙනම භාෂාව කියලයි මට හිතෙන්නේ. ලෝක ඉතිහාසයේ පුරා නව නිර්මාණ කළ, නවෝත්පාදන ඉදිරිපත් කළ බොහොමයක් ගණිතඥයන්, විද්‍යාඥයන්, නව නිර්මාණකරුවන් යම්සි භාෂාවකින් හිතනවා. මුලින් හිතන්න එපා. මේ හිතන භාෂාව මොකක්ද කියලා අධ්‍යයනයක් කරලා තියෙනවා. මේක බොහොම ප්‍රකට අධ්‍යයනයක්. මේක ප්‍රතිඵලය තමයි හැම කෙනෙක්ම මුලින් හිතන්නේ. ඒ අලුත් නිර්මාණයක් කරන්න මූලික සිතුවිල්ල පහළ වෙන්නේ හිතන්නේ මව් බසින්. විවිධ භාෂා දන්නවා. ඉංග්‍රීසි වෙන්න පුළුවන්, ජර්මන් වෙන්න පුළුවන්, මොන විවිධ භාෂා වලින් දැන් තොරතුරු රැස් කර ගන්නවා. හැබැයි මූලික සිතුවිල්ල පහළ වෙන්නේ මව් බසින්. ඒ හින්දා තමයි කියන්නේ හැම අම්මා කෙනෙක්ම, හැම තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවන්ට මව් බස ටිකක් හරි උගන්වන්න ඕන. මූලික පදනම සකස් කරන්න ඕන. පිට රටක හිටියත් ඒ පදනම නැති කරන්න හොඳ නැහැ. දරුවාගේ පරිකල්පන ශක්තිය, නවෝත්පාදන ශක්තිය සමහරට අපි නැති කරලා දාන. ඒ හින්දා භාෂාව හරි වැදගත්, මව් බස ඉතා වැදගත්. තිස්ස ජනනායක ගුරුතුමා. ඔබතුමා කියනකොට මට මතක් වෙච්ච දෙයක් තමයි අපි අර මනෝවිද්‍යාවේ ඉගෙන ගන්නවානේ උපදේශනේ, කවුන්සලින්. ඒ උපදේශනේ ඉගෙන ගන්නකොට කියනවා දැන් අපිට කවුන්සලින් නැත්තම් මේ මනෝපදේශනය කියන විෂය හදාරනකොට ඕන භාෂාවකින් ඒක ඉගෙන ගන්න පුළුවන්. ඒකේ තියෙන විෂය කරුණු සහ ඒකේ ක්‍රමෝපායන් ඒවා. නමුත් අපිට කවුරු හරි මානසික ගැටලුවකට මැදි වෙච්ච කෙනෙක් එනකොට ආවහම එයාට මේ මනෝපදේශනය කරන භාෂාව එයාගේ මව් භාෂාව වෙන්න ඕනේ කියලා. මව් භාෂාවෙන් කරේ නැත්තම් එයාට අනිත් භාෂාවක් තේරෙන්න පුළුවන්. නමුත් මව් භාෂාවෙන් කරේ නැත්තම් ඒක එයාගේ ඇඟට දැනෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඒකට හේතුව තමයි මව් බස කියන එක තමයි අපිට ඇඟට දැනෙන දේ. ඒ වගේම හසත මහත්මයා මම හිතනවා ලෝකේ දැන් අපේ ලංකාවේ ඉපදිලා සෑහෙන කාලයක් ලංකාවේ ජීවත් වෙච්ච ගොඩාක් අය
ලෝකේ විදේශ රටවල් වල ගොඩක් දියුණු රටවල් වල ගිහිල්ලා නිත්‍ය ඒ පදිංචිය තහවුරු කරගෙන නැත්නම් අපි PR එක අරගෙන එහෙම ජීවත් වෙන අය ඉන්නවා. නමුත් ඒ අයට උනත් දැනෙන දෙයක් තියෙනවා කාලයකට පස්සේ හරි දැන් එයා නිත්‍ය මේ පදිංචිය ලබා ගත්තට පස්සේ අපි හිතමුකෝ ඕස්ට්‍රේලියාවේ කියලා. එයා ඕස්ට්‍රේලියන් ජාතිකයෙක් බවට පත් වෙනවා ඒක ලබා ගැනීමත් එක්ක. ඒ වුණාට හිතින් ඕස්ට්‍රේලියන් ජාතිකයෙක් වෙන්නේ නැහැ. හිතින් ශ්‍රී ලාංකිකයි. කියන්නේ තමන්ගේ පාස්පෝර්ට් එකේ තියෙන ඕස්ට්‍රේලියන් ජාතිකයෙක් කියලා තමයි. නමුත් කාලයක් පුංචි කාලේ ඉඳන් ජීවත් වුණේ ලංකාවේ නම් හිත වෙනස් කරන්න බෑ මොනවා කළවත්. මාතෘ භූමිය කියනකොට රූපෙට එන්නේ ඕස්ට්‍රේලියාව නෙමෙයි. මාතෘ භූමිය කියනකොටම රූපයක් එන්නේ ලංකාව. හැබැයි තමන් ඕස්ට්‍රේලියන් ජාතිකයෙක් පාස්පෝර්ට් එක තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ වගේම තමයි නිවාඩුවකට හරි ආපහු ලංකාවට ඇවිල්ලා ගුවන් තොටුපළෙන් අපේ රටට ඇතුල් වෙනකොට දැනෙනවා ඔන්න මං ගෙදර එනවා වගේ ගතියක්. එහෙම ස්වභාවයක් තියෙනවා. ඒක තමයි මේ මාතෘ භූමිය කියන ගතිය. අර අපි ගොඩ ඈතක අපි ගමේ ඉන්නේ මේ අම්මලා ගමේ ඉන්නේ අපි කොළඹ ඉන්නේ. කොළඹ ඉඳලා දැන් අවුරුද්දට ගමේ යනවානේ අනිවාර්යෙන්ම. ඒ යනකොට දැනෙන ගතියම දැනෙනවා විදේශ රටක කාලයක් ජීවත් වෙලා ලංකාවට එනකොට. ඒක තමයි අර මාතෘ භූමිය මාතෘත්වය පදනම් වෙච්ච භූමියක් කියලා දැනෙන විදිහ. විසජනනාය ගුරුතුමා අපි මේ පාඩම් මාලාව පටන් ගත්තේ අම්මා ගැන කියලානේ. හැබැයි අම්මා කියන්නේ සංකල්පයක්. බලන්න ලෝකේ පුරා මේ සංකල්පය පැතිරිලා ගිහිල්ලා තියෙන හැටි. දැන් අපි ලෝතුරා අමා මෑණි කියලා ලෝතුරා වෙන මෑණියෝ කියලා සඳහන් කරනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ. gedara budun අම්මා කියලා ගෙදරටත් ගෙනල්ලා තිනවා වඩම්මලා තිනවා අම්මට බුදු පදවිය දීලා තිනවා. ඒ වගේමයි දැන් වෙනත් ආගම් ධර්ම ගත්තාම දේව මාතාව නේ. යේසු බිලිඳුන්ගේ මව මරිය මෞතුමිය දේව මාතාව හැටියට ගරු බුහුමන්ට ලක් වෙනවා. ඒක හරි ප්‍රබල සැලකිල්ලක් ලබනවා ලෝපුරා ජීවත් වෙන කතෝලික ජනතාවගේ මව මාතෘ බව. මේක සංකල්පයක්. ඒ වගේම අපි මිහි මව මේ මහ පොළොවටත් මවක් හැටියට සලකන මේ මාතෘ සංකල්පයේ සෝබා දහම පරිසරය මිහිතලෙ මේ හැම තැනම පැතිරලා තියෙනවානේ. ඔව්. මිහිමව කියන වචෙන් නම් මං හිතන්නේ ලෝකයේ සියලු මිනිස්සුන්ට එකසරේ භාවිතා කරන්න පුළුවන් වචනයක්. අපි සියලුම දෙනා හිතනවා නම් මේ මුළු පෘථුවිය අපි සියලු දෙනාගේම මව කියලා හිතන්න පුළුවන් නම් අපිට මං හිතන්නේ මේ පෘථුවිය තුල ඇති වෙලා තියෙන මේ දේශගුණික විපර්යාසයන් පරිසර දූෂණයන් ඒ වගේ බොහෝ හානිකර දේවල් ඇති වෙන්නේ මේ මාතෘ සංකල්පය හිතින් ගිලිහුණාම. ඒ කියන්නේ මේ මාතෘ සංකල්පය අපේ අම්මට අපේ ගමට අපේ රටට විතරක් නෙමෙයි අපේ ලෝකයට යනකම් ගෙනියන්න පුළුවන්. ඒතර මේ අපේ ලෝකේ අපේ පෘථුවිය ගත්තොත් එහෙම මිහිමව. මේ මිහිමව රැක ගැනීම මේ ලෝකේ ජීවත් වෙන සියලුම මිනිසුන්ට අයිතියි. ඒ වගේම සමහර වෙලාවට හසන්ත මහත්මයා යම්කිසි කෙනෙක් ලෝකේටම මව් වෙන අවස්ථාවක් තියෙනවා නේද? අපි තෙරේසා මෞතුමිය කියලා කියපුවාම මේ කාගේ මව්ද කියලා කියන්නේ නැහැ නේ. තෙරේසා මෞතුමිය කියපුවා මුළු ලෝකෙටම මව් වෙලා. එහෙම චරිතත් බිහි වෙනවා නේද? මාතෘ ගුණේ පදනම් කරගෙන. ශාක ලෝකේ මව් ගස් තියෙනවා. ඔව්. ඒවට කියන්නේ මව්ශාක කියලා. හැබැයි ඉතින් ඒක මන් දන්නේ මොකක්ින්ද එමුණාද කියලා පියශාක කියලා පාවිච්චි කරන්නේ නැහැ. මව්ශාක කියලා තමයි පාවිච්චි කරන්නේ. හොඳ මව්ශාකයක් තෝරා ගන්න ඕනි කියලා කියනවා අපි බද්ධ කරනකොට. ඒ කියන්නේ අපි හිතමුකෝ අපේ ගෙදරක තියෙනවා රම්බුටන් පැලයක් තියෙනවා මේ අපේ ඇඟිල්ලක් විතර සයිස් එකට ලොකු වෙච්චි. මේ රම්බුටන් පැලේ ගෙඩි පළදාව කොයි වගේද කියලා අපි දන්නේ නැහැ. සමහර විට ඇඹුල් වගේ වෙන්නත් ඉඩ තියෙනවා. ඒතර අපිට හොඳටම ෂුවර් කරගන්න පුළුවන් මෙහෙම මව් ශාකයක් තෝරගන්නවා හොඳට ගෙඩි හැදෙන හොඳ පළදාවක් තියෙන. ඒ මව් ශාකයෙන් අපිට පුළුවන් අංකුරයක් හරි රිකිල්ලක් හරි අරගෙන බද්ධ කරලා ඒ මව් ශාකයේ තියෙන ගුණ ඒ විදිහටම තියෙන ශාකයක් ලබා ගන්නද. ඉතින් ඒක නිසා කෘෂිකර්මයේදීත් බොහෝ වෙලාවට හොඳ දරු පරම්පරාවක් නැත්නම් හොඳ පැල පරම්පරාවක් ලබා දෙන්න පුළුවන් හොඳ උසස් ගති ලක්ෂණ තියෙන ශාක අපි මව් ශාක කියලා හඳුන්වනවා. ගැහණු ගස් පිරිමි ගස් කියලා කතාවක් නම් තියෙනවා. ඒ මොකද්ද? ඒක තියෙන්නේ හසන්ත මහත්මයා මෙහෙමයි. දැන් සාදික්කා වගේ ගස් තියෙනවානේ. ඒ සාදික්කා වගේ ගස්වල මල් පිපෙනකොට
දැන් මලක තියෙනවා අපි මීට කලින් කතා කරා මලක තියෙනවා ජායාංගී කොටසයි පූමාංගී කොටසයි. තේරෙන භාෂාවෙන් කිව්වොත් මම ඇඳලා පොඩ්ඩක් පැහැදිලි කරන්නද? දැන් මෙහෙම ඇඳලා පෙන්නන්නම් මම. මෙහෙම තියෙනවානේ කලංකය තියෙනවා. ඊට පස්සේ ඔන්න හෝම තියෙනවා කීලය කියලා කොටසක්. ඊට පස්සේ තියෙනවා ඩිම්බ කෝෂය කියලා එකක් මේ විදිහට. එතකොට මේක ඇතුලේ තමයි තියෙන්නේ ඩිම්බ කියන එක. මේ විදිහට. එතකොට මේකේ තියෙනවා රේණු කියලා කොටසක් මෙහෙම. මේ තියෙන රේණු. මේක කෙලවර තියෙනවා පරාග කණිකා. එතකොට මෙන්න මේ පරාග මේ මෙතන හැදෙන පරාග කණිකා හැදෙන මේ රේණු සහ මම මේ නිල් පාටින් ඇඳ කොටස හඳුන්වන්නේ පුෂ්පයක පිරිමි කොටස කියලා. මේ රතු පාටින් ඇඳ කොටස හඳුන්වන්නේ ගැහැණු කොටස කියලා. සමහර දැන් ඔయిత අමතරව පුෂ්පයක තව තියෙන්න පුළුවන් මේ වගේ පුෂ්ප පත්‍ර, දල පත්‍ර එහෙම ඒවයින් තමයි ලස්සන හැඩයක්, වර්ණයක් ලබා දෙන්නේ. දැන් සමහර ශාකවල පුෂ්ප තියෙනවා මේවා නැහැ. මේවා හැදෙන්නෙම නැහැ ඔය. රේණු හැදෙන්නෙම නැහැ. ඔය ටික විතරයි තියෙන්නේ. එතකොට තව ඕනි නම් තියෙන්න පුළුවන් මේ වගේ මෙහෙම මණිපත්‍ර කියලා තියෙන්න පුළුවන් මේ විදිහට. මෙහෙම. එතකොට රේණු නැහැ. එතකොට යම් කිසි ගහක මල් හැදෙනවා නම් ඒ හැදෙන මල් ඔක්කොම මේ වගේ නම් ඒ කියන්නේ ගෑනු කොටස විතරයි තියෙන්නේ. ජායාංගී කොටස විතරයි තියෙන්නේ. එතකොට මුළු ගහේම තියෙන ඔක්කොම මල් මේ විදිහ නම් අපි ඒ ගහට කියනවා ගැහැණු ගහක් කියලා. ස්ත්‍රී නැත්නම් ජායාංගී ශාකයක් කියලා. ඊට පස්සේ තව සමහර ඒවයි තියෙනවා මෙන්න මෙහෙම. ඕකෙම අනිත් පැත්ත මේ විදිහට. ඉතුරු කොටස් ටික තියෙනවා මෙහෙම. මේ තියෙන්නේ මං අර හැන්ද විදිහටම මේ වගේ දලපත්‍ර මෙහෙම තියෙනවා. මෙහෙම. ඊට පස්සේ මණිපත්‍රත් තියෙනවා මෙහෙම. එතකොට මේ විදිහට රේණු තියෙනවා මෙහෙම. රේණු ගොඩාක් තියෙනවා මෙහෙම. මේ තියෙන රේණු මෙහෙම ගොඩාක් තියෙනවා රේණු. ඒ වයින් පරාගකණිකා හදනවා. මේ කොටස නැහැ. එතකොට මේ කොටස නැහැ. මේ කොටස නැති නිසා මේ ගහේ තනිකර පිරිමි කොටස් ටික විතරයි තියෙන්නේ. එතකොට මේ විදිහේ විතරක්ම මල් තියෙන ගහක් වුණොත් අපි කියනවා ඒකට පිරිමි ගහක් කියලා. දැන් සමහර ගස්වල එකම ගහේ මේ මල් වල මේ කොටසයි දෙකම සහිතව හැදෙනවා මල්. එතකොට අපි ඒවට කියන්නේ ඒ මල් වල අවශ්‍ය ජායාංගී පූමාංගී කොටස් දෙකම තියෙනවා. එතකොට යම්කිසි ශාක විශේෂයක් තිබුණොත් දැන් ওই සාධික්කවල එහෙම තියෙනවා. එක ගහක පිපෙන්නේ ගැහැණු මල් විතරමයි. එක ගහක පිපෙන්නේ පිරිමි මල් විතරමයි. ඒ වගේ ඒවා වගා කරනකොට අනිවාර්යෙන්ම මේ ගස් යම්කිසි අනුපාතයකට සාධික්ක වගා කරනකොට මේ වගේ ගස් 8ක් හිටවනකොට මේ වගේ ගස් එකක් හිටවනවා. නැත්තම් ඒත් ගෙඩි හැදෙන්නේ නැහැ. මොකද මේකේ පරාග කණිකා ඇවිල්ලා වෙරලා මෙහෙම පරාගණය වුණේ නැත්තම් පරාගණය වෙන්නේ නැති වෙන්න එකක්වත් ගහක් තිබුණ නැතුත් එහෙම පරාගණය වෙන්න එකක් ගහක්වත් තිබුණ නැති වුණොත් ඒත් ගෙඩි හැදෙන්නේ නැහැ. මේකේ කොච්චර මල් පිපුණත් මල් පිපිලා හැලෙනවා විතරයි ගෙඩි හැදෙන්නේ නැහැ. එතකොට මේ විදිහට පිරිමි කොටස නැත්තම් පූමාංගී කොටස නැත්තම් රේණු විතරක් තියෙනවා නම් යම්කිසි පුෂ්පයක ඒක පූමාංගී පුෂ්ප වෙනවා. යම් ගහක පූමාංගී පුෂ්ප විතරක්ම හැදෙනවා නම් ඒක පිරිමි ගහක් කියලා නම් කරන්න පුළුවන්. මේ පුෂ්පය ගත්තොත් මේකේ ජායාංගී කොටස් විතරයි හැදෙන්නේ. ඒතර ජායාංගී පුෂ්පයක් ජායාංගී පුෂ්ප විතරක්ම ගහක හැදෙනවා නම් ඔන්න ඒ ගහ ගැහැණු ගහක් කියලා හඳුන්වන්න පුළුවන්. තිසජනනායක මහත්තයා අපි මහ පොළොවට මිහි මව කියලා නමක් දාගෙන කතා කරනවා. හැබැයි මහ පොළොවට මිහි මව කියලා දාගෙන අපි කරන වැඩ ටික කරලා බලන්නකෝ. මහ පොළොවට වෙලා මවට සලකන ආකාරයටද අපි සලකන්නේ. මහ පොළොව කොයිතරම් කරුණාවන්ත අම්මා කෙනෙක්ද කියලා බලන්නකෝ. අල දෙනවා. කොළ දෙනවා. වැල දෙනවා. ගහ දෙනවා. ඒ ඔක්කොම එන්නේ මහ පොළොවෙන් එන්නේ. උඹලා නඩත්තු යල්ලා කියලා මේ මෙන්න මේවා පාවිච්චි කරලා කාලා බීලා බඩගින්න නිවා ගන්නilla කියලා මොන තරම් දේවල් අපිට අම්මත් එහෙමනේ කිසි දෙයක් බලාපොරොත්තු නොවි දරුවන්ට සලකන්නේ. හැම අම්මා කෙනෙක්ම කිසි දෙයක් පෙරලා බලාපොරොත්තු වෙලා නෙමෙයිනේ කරන්නේ. කරන තරමක් කරන්නේ එහෙමද.
මහ පොළොවත් එහෙම තමයි. කිසි දෙයක් බලාපොරොත්තු නෙවෙයි කොයි තරම් දේවල් දෙන්නද තිස්ස මහත්තයා. ඔව් දැන් අපි ඉස්සර අපේ ආතම්මලා සීයලා මේ මහ පොළවේ ඇවිදගෙන යද්දී හයියෙන් අඩිය තියනවටවත් කැමති නැහැ. ඇයි? දෙවි කෙනෙක් වගේ සැලකුවේ පොළොව. කොටන්ඩි ඉස්සලා මහ පොළොවට වඳිනවා. ගෙයක් හදන්න ගෙපොලක් කපන්න කලින් මහ පොළොව මහී කාන්තාව කියලා කිව්වේ ඒ දවස්වල මට තාමත් හොඳට මතකයි. පොළොව මහී කාන්තාවකින් වැඳලා අවසර ගන්න අරන් තමයි පළවෙනි පස්පිඩල්ල කපන්නේ. එතකොට අපි ඒවා දැන් කාලෙකදී අපි සැලකුවා විද්‍යාවත් එක්ක ඒවා නිකන් වැඩකට නැති දේවල් කියලා. නමුත් අපි පොළොව මව විදිහට සලකනවා නම් එහෙම සලකලා අපි කටයුතු කරනවා නම් ලෝකේ මේ තරම් දේශගුණ විපර්යාසයන් සහ ලෝකේ මේ තරම් මිනිස්සුන්ට අහිත කරන තත්ත්වයන් ලෝකයේ තුල උදා වෙන්නේ නැහැ. අපි ඒ මුල් පැරන්නන්ගේ විදිහට සලකුවා නම්. මහ පොළොව දෙන ගහත් මහ පුදුමයිනේ. බලන්නකො. අල දෙනවා. කොළ දෙනවා. මල් දෙනවා. පළ දෙනවා. ලීත් දෙනවා. පොරොමිට කපා ගනින් කියලා ලීයක් දෙනවා. ඒ පොරොවෙම ගහ කපලක් දානවා. මිනිස්සු හැටියට අපි කොයිතරම් අකාරුණිකද කියලා බලන්න. මහ පොළොව මේ සෝබා දහම අම්මා කෙනෙක් වගේ මාතෘ ගුණය සහිත මහා කරුණාවකින් යුක්තයි. හොඳට හිතලා බලන්න ඕන. අකිලුයි මංග ගුරුතුමා. ඒ කියන්නේ හසන්ත මහත්මයා දැන් අපි හිතනවනේ මේ ලෝකේ පාලනය කරන්නේ මිනිස්සයා වන අපි විසින් කියලා. මිනිස්සයා කියලා කියන්නේ අති ඉහළ මනසක් තියෙන උදවිය කියන එකනේ. එතකොට හසන්ත මහත්තයා අපි හිතුවොත් එහෙම මේ ලෝකේ පාලනය කරන්නේ අපි විතරයි කියලා එතන තමයි අපිට වැරදුනේ. අපි මේ සෝබා දහම කියන අම්මට අයිති එක නියපොතු පුරුකක් විතරයි. එක නියපොත්තක් විතරයි. ඇඟිලි පුරුකක් විතරයි. එතකොට අපි විසින් පාලනය කරන්න ගියොත් එහෙම මේ සෝබා දහම හසන්ත මහත්තයා අපි අපේ අම්මව මරනවා වගේ වැඩක්. ඒ වගේම තමයි අර ඉස්සර උදවිය දැන් තිස්ස මහත්තයා කිව්වා වගේ gedara තියෙන කොස් ගහට කිව්වේ බත් ගහ කියලා. සමහර වෙලාවට කුඹුරට කිසිම වෙලාවක උදැල්ල හොදලා කුඹුරෙන් එළියට ඇවිල්ලා ආයි පහුවදා අරන් යන්නේ පිරිසුදු උදැල්ල කුඹුරට. අද අපි සමහර වෙලාවට ගොඩක් වෙලාවට කුඹුරට දැන් බස් එකේ යන ගමන් කෝච්චි යන ගමන් මොනවා හරි වඩේ පාර්සලයක් අරගෙන කාලා විසි කරනවා. එතකොට අපිට පෙරලා හිතන්න බෑනේ මේ කුඹුරෙන් බත් හදලා නැවත කන්නේ අපිම තමයි. ඊළඟට තිස්ස මහත්තයා මේ විශේෂ වශයෙන්ම කෘමිනාශක කියලා දාන්නෙත් පොළොවට විසකාරක. අපි తాවකාලික ලාභයක් බලාපොරොත්තු වෙමින්. එතකොට මම හිතන්නේ අපි යම් කිසි දෙයකට දැන් ඔබ කිව්වා වගේ හසන්ත මහත්තයා අමා මෑණී බුදුරජාණන් වහන්සේ ඊළඟට ජේසුතුමාගේ මවට දේව මාතාව ඊළඟට පොළොව මව් බිම. එතකොට අපි මව කියලා සලකන දෙයකට අපි නිගරු කරනවා නම් ඒක ඇත්තටම අපේ අම්මට නිගරු කරනවා වගේ වැඩක්. අපි අපිට කණ්ඩ බොණ්ඩ දෙන අම්මට සලකන්නේ නැතුව අම්මව ලෙඩෙක් දුකක් තියෙන ලෙඩෙක් බවට පත් කරොත් පෙරලා ඒකේ හානිය වෙන්නේ අපිටම වගේ. අපි මහී කාන්තාවට පොළොවට සෝබා දහමට මේ සෝබා දම් අම්මට හානියක් කරොත් පෙරලා ඒකේ හානිය වෙන්නේ අපිටම කියන එක මිනිස්සු වශයෙන් මතක තියාගන්න ඕනේ. අපි ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන්නේ අම්මා ගැන. මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න. පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. පැස් සබන් බිලිඳ සම්ට විශේෂයෙන්ම නිෂ්පාදිතයි. SLS ප්‍රම්පසාතිකය සහිතයි. සිග්නල් චාකෝල් ලෙමන් දන්තාලේපය සුදුවන් දද්දපලක් ලබා දෙයි. සිරිලක සිනාසුරකේවා. නෑ ගුරුතුමා මහත්මා ගාන්ධිතුමා වරක කියනවා මව්වරුන්ට දැනුම දීම කියලා කියන්නේ සමාජයට දැනුම දීම වෙයි. ඒ කියන්නේ අම්මලා දැනුවත් කිරීම තමයි සමාජයේ දැනුවත් කිරීම කියලා කියන්නේ. ඒ කියන්නේ අම්මලාට කියලා දුන්නාම ඒක නිකම්ම සමාජයට යනවා කියන අදහස ගාන්ධිතුමාගේ. බලන්නකෝ. අම්මාවරුන්ට සැලකීම. අම්මාවරුන්ට සැලකීම කියලා කියන්නේ ගර්භණී කාන්තාවන්ගේ ඉඳලම සැලකීම. යම් සමාජයක ගැබිණි මව්වරන්ට සලකන්නේද ඒ සමාජයේ දියුණු සමාජයක්. විශේෂයෙන්ම ගැබිණි මාතාවරුන් පිළිබඳව රටක් හැටියට අප කොයිතරම් සැලකිලිමත් විය යුතුද කියන එක විද්‍යාත්මක කාරණා සහිතව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන එක වටිනවා. තිස්ස මහත්තයා. අපි මුල් වැඩසටහන් වලදී අපි පැහැදිලි කරා අම්මා කෙනෙක් වුණාම ඒ අම්මා
මාස 9ක් සාමාන්‍ය සම්ප්‍රදායික ක්‍රමයට මේ දැන් පාවිච්චි කරන විදිහට ගියොත් මේ මාස 9ක් මේ දරු ගැබ දරාගෙන ඉන්න ඕනි. ඇත්තටම ඒ දරු ගැබ දරාගෙන ඉන්නකොට ඔබ දන්නවද ඒ අම්මගේ දරු ගැබ එහෙම නැත්නම් අම්මගේ ගර්භාෂය විශාල වෙනකොට මේ උදර කුහරේ ඉඩ ගන්න ඕනි. ඒ ඉඩ ගන්න මොකද වෙන්නේ? ඇයගේ ආමාශය ටිකක් අකුලවනවා. ඇයගේ මුත්‍රාශය පැත්තකින් තව පැත්තකින් ටිකක් අකුලවනවා. ඒ ගර්භාෂයේ ළමයා වර්ධනය වෙන්න ඉඩ ලැබෙන්න ඕන නිසා. ඒ නිසා සාමාන්‍යයෙන් ගර්භාෂය තුල දරුවා වර්ධනය වෙද්දී අම්මගේ මුත්‍රාශයේ ධාරිතාවය අඩු වෙනවා. ඒ නිසා ඇයට නිතර මුත්‍රා කරන්න යන්න වෙනවා. ඊළඟට අම්මගේ ආමාශය තෙරපෙනවා එක අතකින්. එතකොට එයාට විශාල ප්‍රමාණයක් ආහාරයට ගන්න බෑ. ඒ වගේ වෙලාවකට කුඩා ප්‍රමාණයක් පෝෂණීය අගයෙන් යුක්තව ආහාර ගන්න ඕනි. නිතර ආහාර ගන්න වෙනවා. එතකොට දැන් අර ඇයගේ තියෙන අපහසුතාවයන් මොනවද කියන එක පිළිබඳව අනිත් සියලු දෙනාටම වැටහීමක් තියෙන්න ඕනි. එතකොට ඒ දරු ගැබ දරාගෙන ඉන්නකොට ලොකු බරක් ඇත්තටම කියන්නේ දැන් ඇත්තම කියනවා නම් මිනිසා ගත්තාම අනිත් සතුන්ට වඩා වෙනස්. මොකද මිනිසා දෙපයින් සිටගෙන ඉන්න සතෙක්නේ. එතකොට ලොකු බරක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවක ඒ වගේ කාන්තාවක් දරු ගැබකුත් එක්ක හිටගෙන ඉඳිද්දී අනිත් අය වාඩි වෙලා සිටිනවා නම් ඒක මාතෘත්වයට කරන නිග්‍රහයක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි පිරිමි සහ ගැහැණු ශරීර නිර්මාණය වෙනකොට ඔබ අහලත් ඇති කාන්තාවකගේ ශ්‍රෝණිමේ කලාව නැත්තම් උකුල පිරිමි කෙනෙකුට වඩා පළල්ව සකස් වෙනවා. ඒක තමයි සමහර වෙලාවට කාන්තාවගේ ලක්ෂණ විස්තර කරනකොට සාහිත්‍යයේ පුළුළු කුල කියලා අරගෙන තියෙන්නේ. රිය සකමෙනි කියලා. ඇත්තටම ඒකෙන් කාන්තාවකට සුන්දරත්වයක් ලබා දෙනවා කියලා තමයි සාමාන්‍යයෙන් හිතන්නේ. නමුත් ඇත්තටම කියනවා නම් ඒ පුළුල් උකුලක් සකස් කරනු ලබන්නේ අර ගර්භාෂය හොඳින් වර්ධනය වෙලා ගර්භාෂය හොඳින් දරා සිටින්න තමයි ඒ පුළුල් උකුල කියන එක ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කරන්නේ සහ දරු ප්‍රසූතිය පහසු කරන්න. ඉතින් ඒක නිසා දරු ගැබක් දරා සිටින අම්මා කෙනෙකුට ඒ අපි අවබෝධ කරගත්ත අපි මේ වැඩසටහන් මාලාව තුලින්ම අපි අවබෝධ කරගත්ත ඇය කොයිතරම් කැපවීමක් කරනවද කියන එක. ඒ නිසා ඒ කරන කැපවීම වෙනුවෙන් අපි දක්වන කෘතවේදී බව සහ ගෞරවය තමයි ඇයට හැම අවස්ථාවකදීම ඒ ඕනිම වෙලාවකදී ඇයව රක බලා ගැනීම සහ ඒ ගර්භණී කාන්තාවකගේ ඒ තියෙන අපහසුතාවයන් මොකක්ද කියන එක පිළිබඳව අපි දැනුවත් වෙලා එයාගේ පහසුකම සලසන එක තමයි බුද්ධිමත් සමාජයක වගකීම වෙන්නේ. ගර්භණී මාතාවකට සලකන්ට ඕන කොහොමද ඇගේ පෝෂණය ගැන සැලකිලිමත් යුත්තේ කෙසේද? ගර්භණී කාන්තාවකට ගැබිණී අම්මා කෙනෙකුට තාත්තා කතා කරන්න ඕන කොහොමද කියලා, ගෙදර අනෙක් අය කතා කරන්න ඕන කොහොමද කියලා මනෝවිද්‍යාත්මක හෙළිදරව් කිරීම තියෙනවා. ඒ ප්‍රතිඵල මොනවද? මව් කුසේ සිට දැනෙන මව් බසේ රස වගේ ඔය ගෙදර ඕමාරු වෙන වචන අට්ටි මුට්ටි පොළවේ ගහන ඒවත් ඔය ගැබ ඇතුලේ ඉන්න දරුවට දැනෙනවා ඇති. දොළ දුක කියලා එකකුත් ඇති වෙනවනේ තිස්ස මහත්තයා. ඒක මොකක් වෙන්න පුළුවන්ද? ඒකට සාමාන්‍යයෙන් තාම විද්‍යාත්මක වශයෙන් නම් ඒ කියන්නේ ජීව විද්‍යාත්මකව මෙන්න මෙහෙමයි ඒක හැදෙන්නේ කියන එක ගැන නම් අදහසක් නැහැ. නමුත් සමහර දරුවන් ලැබීමට ඉන්න කාන්තාවන්ට සමහර ආහාර පිළිබඳ අප්‍රිය භාවයකුත් සමහර විශේෂිත ආහාර පිළිබඳ ප්‍රිය භාවයකුත් ඇති වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන හසන්ත මහත්මයා ඒක විග්‍රහ කරගන්න පුළුවන් අපිට හැමෝටම ප්‍රියතාවය ඇති වෙන්නේ එකම ආහාර කාණ්ඩයක් ගැන නම් අපිට ඒ ගැන යම් දෙයක් පැහැදිලි කරන්න පුළුවන්. නමුත් එක එක්කෙනාට ඇතිවන ඒ ප්‍රියමනාප බව ඇතිවන්නේ එක එක ආහාර වලට. හැබැයි එහෙම ප්‍රියමනාප භාවයක් ඒ කාලය තුල ඇති වෙනවා. මුලදී ගර්භණී තත්ත්වයට පත් වෙනවත් එක්කම මුල් මාස 3 තියෙන ස්වභාවයක් තමයි අර human chorionic gonadotropin කියන හෝමෝනය ශරීරයේ ඉහළ යනවා. ඒ ගර්භණී භාවයට ඇඟ සකස් කිරීම සඳහා. ඒ ඉහළ යනකොට ඒ හෝමෝන මීට කලින් ඉහළ ගිහින් නැහැ ඒ කාන්තාවගේ.
ඒ ඉහළ යන හෝමෝන මට්ටමත් එක්ක එයාට සමහර වෙලාවට ඒ හෝමෝනේ පුරුදු නැතිකම නිසා යම් යම් අපහසුතා උදෑසන වමන යන එක ඔක්කාරය යන එක අපි කියන්නේ ඒක උදෑසන රෝගීභාවය නැත්තම් මෝර්නින් සික්නස් කියලා ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒක බොහෝ වෙලාවට මාස 3කින් පස්සේ හරියනවා. මොකද අර ඒ හෝමෝන වෙනස් වීමට ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් ගර්භණී භාවයට පත්වීමත් සමග සාමාන්‍ය කාන්තාවකගේ තිබිච්ච හෝමෝන නෙවෙයි ඊට වඩා වෙනස් ස්වරූපයකට ඒක වෙනස් වෙනවා. ඒකට පුරුදු වෙනවා ශරීරය. ඊට පස්සේ තමයි දෙවෙනි අදියරේදී විතර වගේ තමයි මාස 3න් පැනලා යනවත් එක්කම ඔන්න විවිධ ආහාර පිළිබඳ ප්‍රියමනාපතාවයක් ඇති වෙනවා. ඒක බොහෝ අයට ඇති වෙනවා. නමුත් ඇති වෙන්නේ කුමන ආහාරයක් පිළිබඳවද කියන එක පුජ්‍යල බද්දයි. දොළ දුක ගැන සාහිත්‍යයේ සඳහන් වෙනවා අකිල විමංග ගුරුතුමා. ඔව් අර දැන් දොළ දුක ගැන කියද්දි මට අර මව සම්බන්ධවම කතා කරන්න පුළුවන් ප්‍රසිද්ධ කතාවක් තියෙනනේ හසන්ත මහත්තයා අර තමන්ගේ බිරිඳට දොළ දුකක් හම්බෙල් මේ හැදෙනවා හදවතක් කන්න මවගේ. ඊට පස්සේ බිරිඳ පුතාට කියනවා මේ තමන්ගේ ස්වාමියා එතකොට මට මවගේ හදවත කන්න ඕනි කියලා. ඒ වෙලාවේ අර අම්මා මරලා හදවත කපද්දී අම්මා පුතාගේ ඇඟිල්ල කැපිලා අම්මා අහනවනේ පුතේ වාගේ අත කැපුණාද කියලා. එතකොට බලන්න එතනදී හසන්ත මහත්තයා දෙවන අම්මා, ඒ කියන්නේ පුතාගේ බිරිඳ, ඇය තමන්ගේ දරුවා වෙනුවෙන්. එතකොට සමහර වෙලාවට පුත්‍රයාට තමන්ගේ මව සම්බන්ධව අගයක් දැනෙන්නේ නැහැ. ඔය ගීතවල තියෙන සමහර තරුණ තරුණියන්ට රැවටිලා අසරණ මෑණියන්ට වෙනස්කම් කළා කියලා. එතකොට එතනදී අම්මගේ හදවත ගලවද්දී අම්මා කියන්නේ ඒකයි මට කැපුණාම රිදෙනවා කියලා. ඒ වගේමයි අර මේ මට දෙයක් මතක් වුණා අර ගැබ්බිනි මාතාව ගැන කියද්දී ඔය කාන්තාවකට ලබන්න පුළුවන් උතුම්ම තත්ත්වෙනි මව් පදවිය. මේ සිංහල සාහිත්‍යයේ එනවා කාලි යකින්නගේ කතාව කියලා කතාවක් හසන්ත මහත්තයා. ඒ කියන්නේ ඇය මම මේ කියන අර Hindu ආගමේන කාලි දේවතාව ගැන නෙවෙයි. ඇය මේ තිස්ස මහත්තයා තමන්ගේ මුළු ජීවිතේම දරුව මරණ යක්ෂණියක්. ඇයට එහෙම වෙන්නේ ඇගේ ස්වාමියා ඇය වඳයි කියලා ගෙදරට ගේනවා වෙන ස්ත්‍රියක්. රුහුණු කෙත ධම්මදේව හාමුදුරුවෝ කියලා බොහොම ලස්සන කවි ලියන හාමුදුරු කෙනෙක් මේක ගැන කවියකුත් ලියලා තියෙනවා. ප්‍රාණ සමපෙම ද්‍රෝහි වූ දා ජීවිතය විය කටෝර. ඒක කියනවා ඵල තිබෙන ගස් තමයි මේ ලෝකේ වටින්නේ වඳ බැහැපුමන් කදුරු වාගේ තිත්තයි බුදු පුදට වූ වරම් ලද්දේ මලින් සැරසුණු ඉත්තයි. එතකොට අර මාතෘත්වය ලබනවා කියන එක තමයි කාන්තාවකගේ ජීවිතේ ලබන්න පුළුවන් උපරිම දේ. එතකොට ඒ කාලියක්ෂණියගේ ස්වාමියා වෙන පුරුෂයෙක් ගෙනාපු නිසා මාතෘත්වය ලබන්න සුදුසු නෑ කියලා. ඇය තමන්ගේ ජීවිත කාලය පුරාම සහ යක්ෂණියක් වෙලා දරුවෝ මරනවා කියලා කියනවා. එතකොට අර අම්මා කෙනෙකුට දරුවෙක් ලැබෙද්දී ඒ ලැබෙන සතුට වගේම අර දරුවෝ ලබන්න විදිහක් නැති දැන් අර කාලියක්ෂණීය කතාව වගේ මව්වරු කොයිතරම් දුකක නැත්තම් ස්ත්‍රීන් මව්වරු වෙන්න විදිහක් නැතුව කොයිතරම් දුකක ඉන්නවද කියලාත් මට කල්පනා වුණා තිස්ස සර්ගේ අර කතාවේදී. භාර්යාවන් ගැන කියද්දී මාතෘ භාර්යා කියලා වෙනම හඳුන්වන භාර්යාවන් විශේෂයක් අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. අකිල විමංග මහත්තයා උසස් පෙළ සිංහල උගන්වන ගුරුවරයෙක්. තිස්ස ජනනායක මහත්තයා උසස් පෙළ විද්‍යා විෂය ධාරාවේ ජීව විද්‍යාව උගන්වන ගුරුවරයෙක්. ඔබ දෙන්නම උගන්වන්නේ එක්තරා විශේෂිත පරම්පරාවකට. ඒ තමයි ඊළඟට සමාජයේ අම්මලා වෙන්න ඉන්න ඊළඟට සමාජයේ තාත්තලා වෙන්න ඉන්න පිරිසට උගන්වන දෙපළක් හැටියට අම්මා තාත්තා ගැන වෙනම හැකින් කතා කරන්න ඔබ දෙපළට හැකියාවක් තියෙනවා. මොකද ඔබ උගන්වන්නේ මේ සමාජයේ ඊළඟ අම්මලට ඊළඟ තාත්තලට. ගුරුවරු හැටියට ඔබ ඔබේ පන්ති කාමරයේදී දැන් මාර්ගගත ක්‍රමයට වෙන්න පුළුවන්. ඒ දැනුම ඔබ දරුවන්ට දෙනවද? තිස්ස ජනනායක ගුරුතුමා. ඔව්. ජීව විද්‍යාව ඉගැන්වීමේදී නම් ඒ ජීව විද්‍යාව උගන්වගෙන යද්දී මව පියා ඒ සංකල්ප කියන ඒවාට කෙලින්ම අපි එනවා. මොකද දැන් මට අහන්න පුළුවන් ළමෙක්ගෙන් ඔබට ඔය ඥාන ටික ලැබුණේ කොහෙන්ද? ඒ කියන්නේ
අතිවිශාල ඥාන ප්‍රමාණයක් අපි ගාව තියෙනවා. ඥාන 40000කට වඩා වැඩි ප්‍රමාණයක්. එතකොට ඒවා තියෙන්නේ වර්ණ දේහවල. අපේ ඇඟේ තියෙන එක සෛලයක් අරන් බැලුවොත් එක න්‍යෂ්ටියක වර්ණ දේහ 46ක් තියෙනවා. ඒ වර්ණ දේහ ඇතුලේ තමයි ඥාන තියෙන්නේ. එතකොට අර මම මුල් පාඩමේදී කියලා දුන්නනේ ඩිම්බයකුයි ශුක්‍රාණුවකුයි සංසේචනය වෙලා යුක්තාණුවක් හැදෙනවා. ඒ යුක්තාණුව තමයි බෙදිලා මෙච්චර සෛල ට්‍රිලියන ගාණක් බවට පත් වෙන්නේ කියලා. එතකොට ඒ අපේ ඇඟේ තියෙන සෛලයක වර්ණ දේහ 46ක් අපිට තියෙනකොට ඒකෙන් 23ක් හම්බ වුණේ තාත්තගෙන් 23ක් හම්බ වුණේ අම්මගෙන්. එතකොට ඔබ අද ඔබේ බුද්ධිය මෙහෙवला කටයුතු කරන්නේ බුද්ධියට ගොඩාක් වෙලාවට මේ බලපාන දෙයක් තමයි ඥානමය පසුබිම. ඔබ නිරෝගීව ඉන්න බලපාන දෙයක් තමයි ඥානමය පසුබිම. ඒ ඥාන ටික ඔබට ලබා දුන්නේ ඔබේ අම්මයි තාත්තයි දුන්න තෑග්ගක් තමයි ඒක. ඒ තෑග්ගෙන් තමයි ඔබ මේ ඔබේ අධ්‍යාපන කටයුතු ටික කරගෙන යන්නේ. ඒ නිසා ඔබ කිසිම දවසක අහන්න එපා අම්මගෙන් තාත්තගෙන් ඕගොල්ලෝ මොනවද අපිට දුන්නේ කියලා. මොනවන දුන්නත් ඔය සමාජය තුල දැන් මම උදාහරණයක් ගත්තොත් මේ මට මේ දේවල් ටික කරන්න ඕනි කරන මේ සියලුම ඥාන සම්පත මට ලැබිලා තියෙන්නේ අම්මගෙන් තාත්තගෙන්. ඒ දුන්න එකම ඇති අපිට අම්මගෙන් තාත්තගෙන් ලැබුණු දේවල් විදිහට. ඒ වගේම හසන්ත මහත්මයා ලෝකේ ඔබ දැකලා ඇති දැන් වහු පැටියෙක් ඉපදුනොත් ඉපදිලා මොහොතක් යතනකොට මේක නැගිටිනවා. නැගිටලා දවස් දෙකක් විතර යනකොට ගේ වටේ රවුම් දුවන්න පටන් ගන්නවා. නමුත් කල්පනා කරන්න මිනිස් පැටියෙක් ඉපදිලා මාස 3ක් යනවා. මෙහෙම උඩුපැලි අතට හිටපු එක්කෙනා අනිත් පැත්ත පෙරලිලා අනිත් පැත්තට ඒ කියන්නේ මුණින් අතට පෙරලිලා ඔළුව කෙලින් තියාගන්න මාස 3ක් යනවා. මාස 3ක් යනකම් ඔහොමම තමයි. එතකොට ධන ගාලා බඩ ගාලා එහෙම නෙන්නේ. එතකොට අපිට නැගිටින්නත් මාස 8ක් අවුරුද්දක් විතර කාලයක් යනවා නැගිට ගන්නත්. මේ කුඩා කාලය තුල අම්මා තාත්තගේ මව්පිය රැකවරණය නොතිබුණා නම් ජීවිතේට වෙන සතෙකුට පුළුවන් වුණත් අපිට රැකිලා ඉන්න පුළුවන් කමක් නැහැ. මිනිසාගේ මිනිස් පැටියා සංසන්දනය කළ බලන්න අනිත් පැටව් ඔක්කොටම වඩා දුර්වලයි. ළමා කාලේ දුර්වලයි. අලියෙක්ගේ පැටියෙක් බිහි වෙච්ච වෙන්න බලන්න නැගිටලා ඉන්නවා ටිකක් වෙලා යනකොට. වහු පැටියෙක් නැගිටලා ඉන්නවා. දවස් 2-3 යනකොට ඌ හොඳට ඇවිදිනවා. නමුත් මිනිස් පැටවා අන්ත අසරණයි. නැගිට ගන්නත් අවුරුද්දක් විතර යනවා. කල් මව්පිය රැකවරණය නොතිබුණා නම් ඔකට විද්‍යාවේ ලස්සන වචනයක් දානවා. පශ්චාත් ප්‍රසව රැකවරණය. උපතින් පසු රැකවරණය අත්‍යවශ්‍යයි මිනිස් පැටියාට. ඒක ලැබුණු නිසා තමයි ඔය අතපය හතර හොඳට ඇස් පෙනීම කන් ඇහිම ඕ ටික හොඳට තියෙන්නේ. ඒ කරපු ටිකම ඇති ඔබට දෙමව්පියෝ කරපු ටික ඔయిత වැඩි දෙයක් ආයි ඉල්ලන්න අවශ්‍ය නැහැ. ඔය සමහර තරුණ ළමයි අහනවනේ ඕගොල්ලෝ අපිට මොනවද කරලා තියෙන්නේ? අනිවාර්යෙන් අහනවා. බොහොම සැරෙන් අහනවා. නොකිය යුතු දේත් කියන ළමයි ඉන්නවා. අකිල විමංග ගුරුතුමා දැන් එක්තරා දවසක අම්මා කෙනෙක් ඇවිල්ලා දැන් අර මේ මාර්ගගත ක්‍රමයට කලින් ඒ අම්මා කියනවා මේ එයාගේ දුව දැන් උසස් පෙළ වයසේ ඉගෙන ගන්න දුව මොකක් හරි මේ එයාට ඇඳුමක් ගන්න උවමනාව තිබ්බලු යාළුවෝ 3 දෙනෙක් ඉනවලු දෙන්නෙක් එකම જાති එකක් අරගෙන අර දරුවටත් ඒකම ගන්න අම්මා කියලා මේ තාත්තා මොන හරි මේසන් වැඩ හරි මොනවා හරි කරන්නේ ඊළඟ පාර හරි සල්ලි හම්බුනහම අරන් දෙන්නම් කියලා මේ දරුවා කියලා මේ ඕගොල්ලොන්ට ළමයි හදන්න කලින් හිතන්න තිබ්බනේ ඕවා කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒ අම්මා ඇවිල්ලා මට අඬ කියනවා දරුවට කියන්න එපා කියලා. මට පපුව හොස් ගාලා ගියා. කියන්නේ ඇයි මේ ළමයි මෙහෙම මගේ ළමයෙක්ද මේ කියලා. ඊට පස්සේ ඒ දරුවට බනින්නත් එපා කියලා අම්මා කිව්වේ. අම්මගේ වේදනාව කියාගන්න. එතකොට ඔහොම මෙතුමා කියනවා වගේ ඔබතුමා කිව්වා වගේ එහෙම ළමයි නැත්තේ නෑ. මම හැම වෙලේම හසන්ත මහත්තයා දැන් ওই මාර්ගගත ක්‍රමයේ ඇතුලේ පොඩි වාසි සහගත තැනුත් තියෙනවා. දැන් එකපාර ළමයි 10000ක් විතර ඉගෙන ගනිද්දි පන්තියක එක ළමයේ කොළඹ අනිත් ළමයා මැද වච්චේනේ. දැන් නාගරික ළමයින්ට
සහ දුප්පත් ළමයින්ට එක තැනක එකතු වෙලා බෙදා හදා ගන්න පුළුවන් chat එක on කරාම අනිත් අය දාන එක පේනවා. එතකොට මම එක්තරා දවසක ඔහොම ළමයින්ට කිව්වා ඔයාලගේ තාත්තගේ රස්සාව දාන්න. එතකොට අතොලොස්සක් තමයි වෛද්‍යවරු ඔහොම කියලා දාන්නේ. බහුතරයක් දෙනා දාන්නේ සාමාන්‍ය රැකියා ලිපිකරු වෘත්ති නරවා මේවා. ඊට පස්සේ මම ඔවුන්ට කිව්වේ දැන් සමහර තාත්තලා ඉන්නවා වෛද්‍යවරු වෙලා ළමයෙක්ව හදලා තියෙනවා මේ පන්තියේ මෙහෙම ඉඳන් ඉන්න. සමහර තාත්තලා මහාචාර්යවරු වෙලා ළමයෙක්ව හදලා තියෙනවා. සමහර තාත්තලා කුලී වැඩ කරලා හදලා තියෙනවා. සමහර තාත්තලා බස්වල සින්දු කියලා තාත්තලා. කැලණි පන්සලේ මල් විකුණන තාත්තලා. එතකොට හසන්ත මහත්තයා තාත්තගේ වෘත්තිය මොකක් වුණත් හැමෝම එකම ක්ලාස් ෆීස් එකක් එහෙම නැත්නම් පන්ති ගාස්තුවක් ගෙවලා මෙතන ඉඳන් ඉන්න තරමට ඒ තාත්තලා ඒ ළමයිව ගෙනල්ලා තියෙනවා කියනවනම් තාත්තගේ රැකියාව කියන්නේ ලැජ්ජ වෙන්න එපා කියලා මම නිතර ළමයින්ට කියනවා. ඒකට හේතුව තමයි හසන්ත මහත්තයා. ඉහළ රැකියාවක් කරන තාත්තා ඒ ළමයව මේ වයසට පෝෂණය කරා වගේම තමයි ඊටාම පහළ ලොතරයි විකුණන තාත්තා ඒ ළමයවත් ඒ වයසට පෝෂණය කරලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි හසන්ත මහත්තයා. ළමයින්ට මම යෝජනා කරනවා ගෙදර තාත්තා විශේෂයෙන්ම ඔහු කමිසෙ ගැලෙව්වහම බොහොම මධ්‍යම පාන්තික තාත්තලාගේ ඔබ දැකලා තියෙනවද මේ කමිසෙට වැහෙන කෑල්ල සුදුයි මෙතනින් උඩ කළුයි මෙතනින් පල්ලෙහා කළුයි. එයා ජීවිත කාලේ කොච්චර අවුවේ ගිහිල්ලාද? ඊළඟට හසන්ත මහත්තයා දැන් අම්මගේ කැපකිරීම අපි කතා කරනවා ගේ ඇතුළේදී පේනවා සමහර වෙලාවට. ගෙදර තාත්තා උදේ ගෙදරින් ගිහිල්ලා හවසට ගෙදරින් ටිකනේ අපි දකින්නේ. මං දරුවන්ට කියන්නේ මැද්දේ ටික තාත්තා ගෙදර එන නැති අර වැඩට ගියාම මැද්දේ ටික දැක්කොත් එහෙම මේ රටේ දරුවෝ ජීවිතයේ කිසිම දිනක තමන්ගේ පියවරුන්ට අගෞරව කරන එකක් නැහැ. අනිත් එක තමයි මට හැම වෙලේම ඕනේ අපි කොච්චර ඉගෙන ගත්තත් අපි දැන් ඔබ ආචාර්යවරයෙක් මෙතුමා ආචාර්යවරයෙක් අපි කොච්චර මහාචාර්යවරු ආචාර්යවරු රාජ්‍ය නායකයෝ වුණත් අපි අපේ දෙමව්පියන්ව සමාජයට පෙන්වන්න ලැජ්ජයි නම් එතකොට අපි දෙමව්පියෝ සම්බන්ධව කතා කරන්න ලැජ්ජයි නම් එහෙම ළමයි අනාගත සමාජයට වැඩක් නැහැ. එතකොට දරුවෝ මේ වැඩසටහන බලලා වුණත් දැන් ඔබ දෙපළ සහ බුද්ධිමතුන් කියන්නේ මෙච්චර අධ්‍යාපනයෙන් ඉහළට ගිහිල්ලා දෙමව්පියෝ ගැන කතා කරද්දී ළමයි හිතන්න ඕනේ මේ උසස් පෙළ වයසේ ඉන්න සාමාන්‍ය පෙළ වයසේ ඉන්න අපියි අපේ අම්මලා ගැන කියන ලැජ්ජ. එතකොට අනිත් එක තමයි දෙමව්පියෝන්ගේ පොඩි වැරදි තියෙන්න පුළුවන් තිස්ස මහත්තයා. නේ පොඩි වැරදි තියෙන්න පුළුවන්. කියන්නේ හැම මිනිස්සෙක්ම එක වගේ නෑනේ. එතකොට දරුවෝ සමහර වෙලාවට දෙමව්පියෝන්ගේ වැරදි විවේචනය කරනවා ගේ ඇතුලේ ඒගොල්ලොන්ගේ හිත් රිදෙන්න. සමහර වෙලාවට දරුවෝ කියනවා අද අනිවාර්යයෙන්ම පන්ති ගාස්තු දාන්න කිව්වා. තාත්තා කෙනෙක් පිරිමියෙක්නේ. තාත්තා එතකොට නෑ කියන්න ලැජ්ජයිනේ පිරිමි වශයෙන්. සමහරට තාත්තා කියනවා ඒක තමයි මට සල්ලි වගේක් හම්බෙන්න තියෙනවා. එතකොට මං කියන්නේ බනින්න එපා. ඒ කියන්නේ බැරි වෙලාවත් තාත්තගේ හිතරි දෙන්න බැන්නොත් එහෙම කොච්චර දැනෙනවද? අනික සරල සමීකරණයක්. දැන් මධ්‍යම පාන්තික පවුලක ගෙදරට යන විදුලි බිල, ජල බිල, බෙහෙත් හේත්, කෑම බීම, පන්ති ගාස්තු, ඇඳුම් පැළඳුම් ඒ ඔක්කොම කොලේක ලියලා දල වශයෙන් එකතු කරලා පියාගේ වැටුප බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට පියාගේ වැටුප අඩුයි වියදමට වඩා. එතකොට තාත්තරක පිරිමහලා අම්මත් එක්ක එකතු වෙලා දරුවන්ට දෙන්න හසන්ත මහත්තයා ඒ තාත්තා ගෙදරින් ගියාට පස්සේ දවල් වේල් කීයක් බඩගින්න ඉන්නවද? අම්මා රැට උයන බත් එක අහක දාන්න කම්මැලිකමට සමහරට ළමයින්ට බැන කන්නේ ඕගොල්ලෝ රැට කන්නේ මම මේ හීල් බත් කනවා කියලා ආසාවට කනව නෙවෙයි. අර හාල් හුණ්ඩු භාගෙන් හරි ඉතුරු කරගන්න. එතකොට ඒ දරුවන්ට යුතුයකමක් තියෙනවා දෙමෝපියොන්ගේ හිත නොරිද්දා ඉන්න සහ දෙමෝපියෝ කියන්නේ හැම වෙලේම ඒගොල්ලෝ නොදකපු ලෝකේ අපි හරහා දකින්න උත්සාහ කරන කොටසක්. ඒ හීනේ හැබෑ කරන්න සහ මම ඔවුන්ට නිතර කියන්නේ ඔගොල්ලෝ ඉගෙන ගත්තේ නැත්නම් Tamanට තත්ත්වයක් හදාගත්තේ නැත්නම් මොකද හසන්ත මහත්තයා ලංකාවේ පළවෙනියා වෙලා උසස් පෙළින් විශ්වවිද්‍යාලය යන දරුවට කරන කැපකිරීමම තමයි
විභාගයේ අසමත් වෙන දරුවාගේ දෙමව්පියෝ කරන්නේ. එතකොට ඉගෙන ගත්තේ නැත්නම් අනාගතික දවසක දෙමව්පියොන්ට වෙන්නේ කලකිරෙන්න අපේ ළමයි ගැන. ඒ නිසායි මම ඒගොල්ලන්ට මේ පණිවිඩ ටික දෙන්නේ. ඉඳ හිට කනගාටුදායක දේවලුත් ඇති. මෞකමේ අගය නොදන්නා මව්වරු, පියකමේ අගය නොදන්නා පියවරු, සමහරට ඉතින් කානුපල්ලේ ඉන්නව වෙන්න පුළුවන්. අපි ජාතික වීරයෝ වගේ සලකන්න කිව්වට ඇන්දෑවට සමහරට දරුවන්ට බැටමන කානුපල්ලේ ඉන්න ඉඳ හිට ඉන්න පුළුවන්. එහෙම දේවල් විරලයි. හැබැයි එහෙම දේවලුත් නැතුවාම නෙවෙයි. අපි මෞකමේ අගය කියද්දි තිස්ස මහත්තයා කෙනෙකුට දුක හිතෙන්නත් ඉඩ තියෙනවා. මෞකම ප්‍රාර්ථනා කළත් මෞකම නොලැබිච්ච අය එහෙමයි දුක් වෙන. ඔබ වෛද්‍යවරයෙක් නෙමෙයි. හැබැයි ඔබ වෛද්‍යවරුන් දහස් ගණනකට ශිල්ප ලබා දුන් ගුරුවරයෙක්. විශේෂයෙන්ම ඔය මෞකම අහිමි වෙච්ච අය. සමහර විට මේ අම්මලා නැති වෙච්ච දරුවන්ට අම්මා වෙන්න පුළුවන්. තවත් විදි තියෙනවා. නවීන විද්‍යානුකූල ක්‍රමවේද අද හඳුන්වලා තියෙන ලෝකයට ලොකු පිළිසරණක් වෙනවා. තිස්ස මහත්තයා. ඔව් දැන් ඔබ අර කිව්ව කතන්දරය ගැන කියනකොට මට කියන්න තියෙන එක පළවෙනි දේ තමයි මම දන්නා අඳුරන එක්තරා කාන්තාවක් ඉන්නවා මේ දෙමව්පියෝ විසින් තැන් තැන් වල අතෑරලා දාලා ගිය දරුවන්ට ඒ ළමා තියෙන ළමා නිවාසික පාලිකාවක්. ඇත්තටම ඇය ගත්තහම ඇය සම කතා කරපුවාම ඇය කියන්නේ මේ මම විවාහ වුණා මට දරුවෝ ලැබුණේ නෑ මොනවා හරි හේතුවක් නිසා ඒ වුණාට මම මේ දරුවෝ ටික බොහොම ආදරෙන් රැකවලා ගන්නවා කියලා. ඒ කියන්නේ දරුවෝ කොහේ හරි තැනක දාලා ගිය දරුවෝ. ඉතින් ඒ අය ගිහිල්ලා මේ ළමා ආරක්ෂකයෙකුට ගිහිල්ලා එතනින් මේ ළමා නිවාසයට බාර දෙනවා. ඉතින් මේ කාන්තාව තමයි ඒ සියලුම ළමයින්ව නාවලා, කවලා, පොවලා, ඔළුව පීරලා ඔක්කොම කරලා බලාගන්නේ. අර ළමයි සේරම මේ කාන්තාවට කියන්නේ අම්මා කියලා. ඉතින් මව්ගුණය හොඳටම තියෙනවා. කිසිම වෙනසක් වෙලා නැහැ. එතකොට මේ අපි වැදගත් වෙන්නේ මවක් වෙනවාද කියන එකට වඩා මව් ගුණය තියනවාද කියන එක. මව් ගුණයයි වැදගත් වෙන්නේ. දරුවෙකුට මවක් වෙලා මව් ගුණය තියෙන අයත් ඉන්නවා. දරුවෙක් ප්‍රසූත නොකර විශාල දරුවන් පිරිසකට මවක් වෙච්ච අය ඉන්නවා. ඒ වගේම දරුවෙක් ප්‍රසූත කරලා මව් ගුණේ නැති අයත් ඉන්නවා. ඒ මව් ගුණේ නැති අය හින්දානේ අර වගේ ළමා නිවාසයකුත් ගොඩ නැගිලා තියෙන්නේ. ඒ නිසා මවක් වෙනවාද නොවෙනවාද කියන එකට වඩා වැදගත් වන්නේ මව් ගුණය තියනවාද නැද්ද කියන එකයි. අපි කතා කරේ මේ මුළු මාතෘකා පුරාම මව් ගුණය ගැන. ඔබ කිව්ව අනිත් කරුණේදී සඳහන් වෙනවා ඔය සාපල්‍යතාවය කියලා දෙයක් තියෙනවානේ. ඒ කියන්නේ දරුවෙක් ලැබීමට තියෙන හැකියාව. මේකෙදි බොහෝ වෙලාවට මේ සාපල්‍යතාවය සම්බන්ධයෙන් කාන්තාවට ඇඟිල්ල දික්ුණාට ලංකාවේ කරලා තියෙන පරීක්ෂණ වලට අනුව සාපල්‍යතාවයට වැඩි මහත් බලපෑමක් ඇති වෙලා තියෙනවා පිරිමි අයගේ. අධික ලෙස මත්පැන් පානය, දුම්පානය සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය සහ පරිසර දූෂණය සහ සමහර ආහාර වර්ග හේතු කොටගෙන ඒ කියන්නේ පිරිමි අයගේ සරුභාවය අඩු වෙලා තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට පිරිමි කෙනෙක්ගේ ඒ තියෙන ශුක්‍රාණු වල තියෙන ඒ ශුක්‍රාණු සංඛ්‍යාවේ අඩුකම හේතු කොටගෙන ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක කවදාවත් පිරිමියාගෙන් සමාජය විමසන්නේ නැහැ. එතන කාන්තාවගෙන් තමයි ඒක විමසන්නේ. ඉතින් එතකොට සමහර කාන්තාවෝ එතන අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. හැබැයි ඒ අයත් මදසරු භාවය කියලා තියෙනවා. මදසරු භාවය කියලා තියෙනකොට සමහර විට කාන්තාවන්ගේ ඩිම්බකෝෂවල තියෙන අක්‍රමවත් ස්වභාවය නිසා ඊළඟට හෝමෝනවල තියෙන අක්‍රමවත් ස්වභාවය නිසා සහ ඒ ප්‍රජනන පද්ධතියේ තියෙන pH අගය ඒවායේ තියෙන නොගැලපීම් නිසා ඒ తත්වය ඇති වෙන්න පුළුවන් මදසරු භාවය. ඒ වගේ දේවල් වලට දැන් ඇත්තටම තියෙනවා සමහර වෙලාවට ඒ අදාළ පිරිමි කෙනාගේ ශුක්‍රාණු සහ අදාළ කාන්තාවගේ ඩිම්බ ලබාගෙන නාලස්තව සංසේචනය කරන්න පුළුවන්. in vitro fertilization කියලා කියන්නේ නාලස්තව සංසේචනය කරලා කලලය අර මං පළවෙනි පාඩමේ කිව්වේ මොරුලාව කියන මට්ටමට වර්ධනය වුණාට පස්සේ ඒ කාන්තාවගේම ගර්භාෂය තැම්පත් කරන්න පුළුවන්. නලදරු උපත් කියලා කියන්නේ අපි ඒකට.
ඒකට ඕනි කරන පහසුකම් දැන්ට ලංකාවේ තියෙනවා. ඉතින් හැබැයි මේ මොනම ක්‍රමයකටවත්ම මාතෘත්වය කියන තත්ත්වය ලබා දෙන්න බැරි ජීව විද්‍යාත්මක ප්‍රශ්න තියෙන අවස්ථාත් එනවා. නමුත් මව් ගුණය කියන එක ඕන කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. දරු උපත් පිළිබඳව ඔබ සඳහන් කරද්දී ද මේ කොවිඩ් වසංගත සමයේ දරු උපත් සමහරු පමා කරලා තියෙනවා. දරු උපත් අඩු වෙලා තියෙනවා. හැමෝම පමා කරලා මෙහෙම ගියොත් එහෙම තව අවුරුදු 5කින් 6කින් එක වසරට ළමයි නැති වෙනවා. ඒ කියන්නේ යම්සි අවස්ථාවක උසස් පෙළට ළමයි නැති වෙනවා. ඔබට උගන්වන්න දරුවෝ නැති වසරක් එන්නත් ඉඩ තියෙනවා. මේ සම්පූර්ණයෙන්ම නැති වුණත් එහෙම වෙන එකක් නැහැ. කොහොම නමුත් අපි අම්මා පිළිබඳව මාතෘ සංකල්පය පිළිබඳව පාඩම් මාලාවක් හැටියට ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනෙන් ඉදිරිපත් කළා. අම්මා කියන්නේම හොඳ පාඩමක් තමයි. අම්මා තමයි ජීවිතේ හොඳම පාඩම් ටික උගන්වලා දෙන. අපි ගුරු දෙගුරු කියලා සඳහන් කරනවා. ඔබට මුණ ගැහෙන්න පෙර අම්මා තාත්තා තමයි දරුවන්ට මුණ ගැහෙන්නේ. ඉතින් අම්මා පාඩමක් බවට ටෙලිවිෂන් ඉස්කෝලෙන් අපි පත් කළා. අපේ ප්‍රකට සිංහල භාෂා ගුරුතුමා අකිල විමංග සෙනවිරත්න මහත්තයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්සජනායක ගුරුතුමාටත් අපේ ස්තුතිය ගෞරවය පුද කරනවා. නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනේ මුණ ගැහෙමු. ආයිබෝවන්.